නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ ගඟ අපිට ශක්ති පමණින් අපි මේ කතා කරන්නේ. මහා සාගරයක දිය දෝතක් ගත්තා වගේ. මහා සාගරයක දිය දෝතක් ගත්තා වගේ අපි මුළු ජීවිත කාලයේම බුදුගුණ කිව්වත් සමහර ලාවට ඒකත් මං හිතනවා ඒ උපමාවත් දෝෂ සහිත වෙයි. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිකටු සිදුරකින් ගලාගෙන යන වතුරක් වගේ මහා ගංගාවකින් ඉදිකටු සිදුරකින් ගලාගෙන යන ජලය ටිකක් වගේ කිව්වා බුදුගුණ කිව්වේ. එහෙම වුණොත් මෙහි තියෙන උපමාව ඊටත් වැඩිය අඩු වෙන්න ඕන. විච්චර බුදුගුණ තියෙනවා. බුදුගුණ නිතර හිතන්න ඕන. මොකද පින්වතුනි, දෙව්ලොව උපත පිණිසත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ ශාසනික බලයක් විදියටත් තියෙන සීක බලවලත් ශ්‍රද්ධා බලය කියලා එකක් තියෙනවා. ශ්‍රද්ධාව. ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බලවල තියෙනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී වශයෙන් ශ්‍රද්ධාව. එතන ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි, අවබෝධ කෙරෙහි තියෙන පැහැදීම. ඊළඟට මේ ශ්‍රද්ධාව පරිපූර්ණ වෙනවා කියලා තියෙන්නේ චුල්ල හත්තිපදෝපම සූත්‍රයට අනුව රහතන් වහන්සේලාට තමයි යම් විදිහකට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයේ සත්‍යයක් කියලා පරිපූර්ණ වශයෙන්ම අවබෝධයත් එක්ක සිද්ධ වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වෙන්නේ අරහත්ත්වයට එක්ක. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙරුවා භාවිතා කළ යුතු ධර්ම බුදුරජාණන් වහන්සේ වදාළේ එයින් එකක් තමයි අනිවාර්යෙන් බුද්ධානුස්සතිය භාවිතා කරන්න ඕන. ඉතින් මේ කරුණු කාරණා දිහා බලනකොට කොයිතරම් වටිනවද මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අපිට ඉගෙන ගන්න ලැබෙන අවස්ථාව. ඒ වගේම තමයි සෝතාපන්න කෙනෙකුට ඒ සෝතාපන්න වීමත් එක්ක පිහිටනවා බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදය, ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදය, සංඝ රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදය. එතකොට මේ අවිච්ඡ ප්‍රසාදේ පිහිටන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන. එතකොට සම්පූර්ණයෙන්ම ඔබ දැන් අපි මේවා ඉගෙනගෙන අපිට ඉගෙන ගන්න පුළුවන් වුණොත් සෝතාපට්ටි අංග නැත්නම් සෝතාපට්ටි සංයුත්තය, සෝතාපන්න වීම ගැන තියෙන ධර්ම දේශනා ඒ හැම එකම අනිවාර්යෙන් කතා කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම ගැන. මොකද මේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම තමයි සෝතාපන්න කෙනෙකුට ස්ථිරව පිහිටන්නේ. ඒ නිසා මේ බුදුගුණ ඉගෙන ගන්න එක සුළු දෙයක් කියලා හිතන්න එපා. Tamanට ලැබිච්ච ලාභය අවතස්සීරු කරගන්න එපා.
විශාල භාග්යක් මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කඳ අපිට ඉගෙන ගන්නට ලැබෙන වාසනාව. ඉතින් මීට කලින් අපි බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදු ගුණ අපි කතා කළා. එතකොට මම කිව්වා ලොකු ස්වාමීන් වහන්සේගේ බුද්ධානුස්සති භාවනාව නිතර අහන්න. මාසයක් විතර එක දිගට අහන්න. Tamanට කටපාඩම් නැතත් අහන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණ නවේ ඉගෙන ගන්නත් තියෙන නිසා ඒ භාවනාවට නිතර අහනකොට හිතට පුරුදු වෙනවා. ඕක හිතට පුරුදු වුණාට පස්සේ බස් එකේ යද්දිමුත් නිකම්ම හිතට එනවා. ඒක හරි ප්‍රසාදජනක භාවනාවක්. ඒ බුද්ධානුස්සති භාවනාව. එතකොට ඒ නිසා අනිවාර්යෙන් පුරුදු වෙන්න බුද්ධානුස්සති භාවනාව කරන්න. ඊට පස්සේ ඒක හිතට හුරු වුණාට පස්සේ Taman තනියෙන් ඒ භාවනාව කරන්නට පුළුවන් වුණොත් ලොකු දෙයක්. එතකොට මේ භාවනාව කරන බුදු ගුණ නිතර හිතන කෙනාට බුදු ගුණ ගැන ධර්ම දේශනාවක් අහන්න ලැබුණොත් එහෙම ඒ ධර්ම දේශනාව එයාගේ හිත ගොඩක් සිසිල් කරනවා. ඒ දේශනාව අහද්දී එතනින් නැගිටින්න බෑ. මොකද එතන එයාගේ හිත ඒකේ ගොඩක් පිහිටෙනවා. හොඳට හිත සංසිඳිලා යනවා. මොකද Taman ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්න නිසා. ඉතින් ඒ නිසා ඒ බුදු ගුණ සිහි කිරීම පිණිසත් බුදුරජාණන් වහන්සේට පැහැදීම පිණිසත් දිවිහිමියෙන් සරණ යාම පිණිසත් මේ කාරණා උපකාර වෙනවා. අදත් අපි ඉගෙන ගනිමු බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ කඳ. ඉතින් සිහිපත් කරන්න ඕන අද මේ ධර්ම දේශනාව පටිගත කරන්න දායකත්වයේ දරන්නේ උතුම් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා කොරියාවේ රැකියාවේ නියුතු පින්වත් GM අමිත් ප්‍රසන්න සුමනදාස මහත්මයා සහ ඒ වගේම GM ජනිත් ප්‍රසන්න සුමනදාස මහත්මයා විසින් අමිත් ප්‍රසන්න සුමනදාස මහත්මයාත් ජනිත් ප්‍රසන්න සුමනදාස මහත්මයාත් තමයි මියගිය ඥාතීන්ට සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද පිණිසත් මේ උතුම් ධර්ම දානයේ දායකත්වය ලබා ගන්න. එතකොට ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඔබට අද වාග්ය ලැබෙනවා මේ ධර්ම දානයේ තුලින් ලෝකේ පුරාවටම බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන ගැන අහන්න සලස්වන එක. ඇත්තටම මේ මහමෙවුනාවෙන් අපි මේ ධර්ම ඉගෙන ගන්නට කලින් අපිත් එතනම අපි දහම් පාසල් ගියා, අපි විභාග ලිව්වා, අපි ඉස්කෝලේ ගියා, අපිත් විභාග ලිව්වා. කවදාවත් මේ දසබල ඥාන කියන වචනේ වාගේ අහලා තිබ්බා. ඒ වුණාට එකින් එක දසබල ඥාන අපි ඉගෙනගෙන තිබ්බේ නැහැ. ඒතකොට ශාස්ත්‍රඥ වහන්සේගේ මෙවැනි වූ අසිරියක් අපි ඉගෙන ගන්න නැතුව කොහොමද අපේ හිතේ පැහැදීම ඇති කරගන්නේ? ඒ නිසා මේක විභාගයකට නෙවෙයි, තමන්ගේ සසර දුකෙන් නිදහස් වීම පිණිසත්, තමන්ගේ ජීවිතේ සුවපත් වීම පිණිසත් මේ ධර්ම ඉගෙන ගන්න. ඔබගේ වෙනත් ඉගෙන ගැනීම වලට වැඩිය ලොකු ප්‍රමුඛත්වයක් දෙන්න ධර්ම ඉගෙන ගන්න එකට. පින්වතුනි මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි නේ. එතකොට දසබල ඥාන ගැන ඉගෙන ගන්න නැතුව කොහොමද අපේ පැහැදීම තව තවත් අපි දියුණු කරගන්නේ? සාමාන්‍යයෙන් බුදු ගුණවල සම්මා සම්බුද්ධ ගුණය, විද්‍යාචරණ සම්පන්න ගුණය, ඔය ආදී උතුම් ගුණ සිහි කරනකොට ඒවට දසබල ඥාන, විසරද ඥාන, සියලුම ඥාන අයිති. අපි ඉගෙන ගන්න මෙතනින් පස්සේ ඉගෙන ගන්න සියලුම ගුණ සමුදාය ඒ නවරහදී බුදු ගුණ වලට අයිති. පින්වතුනි ඇයි මේ නවයක් බුදු ගුණ? නවයක් බුදු ගුණ තියෙන පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විෂය අචින්තියයි. බුදුවරුන්ගේ බුද්ධ විෂය අචින්තියයි. බුදුවරු ගැන හිතලා ඉවරයක් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට සියලු යහපත පිණිසත්, සිත සංසිඳීම පිණිසත්, නිවනට උපකාරී වීම පිණිසත් බුදුරජාණන් වහන්සේම ඒ වර්ගීකරණයක් කළා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිතීමේ ක්‍රම. මේ එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදු ගුණ. එතකොට අපි ඉගෙන ගන්නවා දසබල ඥාන. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාලා දසකෝ පතිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානේ. සාරිපුත්ත තථාගතයන් වහන්සේට තථාගත බල 10ක් තියෙනවා. යේහි බලෙහි සමන්නාගතෝ තථාගතානං ආසභන්ඨානම් පටිජානාති. පරිසාසු සීහ නාදං නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති.
සාරිපුත්තේ දසබල ඥාන තුළට පැමිණිලා තමයි බුදුරජාණන් වහන්සේ ආසභන්ටානම් පටිජානාති බිය නැතුව ඒ උතුම් ධර්මයේ දේශනා කරන්නේ. ඊළඟට පරිසාසු සීහනාදන් අදති පිරිස් මැද බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන 8 පිරිස් ඉන්නවනේ. රාජ පිරිස, තාවතිංස පිරිස, මාර පිරිස, බ්‍රහ්ම පිරිස. ඒ සියලුම පිරිස් අතර බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. බ්‍රහ්ම චක්කම් පවත්තේති උතුම් වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ කතා කරන සෑම වචනයකම උන්වහන්සේගේ දසබල ඥාන පිහිටලා තියෙනවා. ඒ ඥාන තුල ඉඳලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒකයි මේ බුද්ධ වචනේ එක වචනයක් එක අකුරක් එහෙට මෙහෙට කරන්න විදිහක් නැහැ පින්වත්නි. ඒ ශ්‍රාවකයාට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ශ්‍රාවකයාට තියෙන ධර්මයේ අදහා ගැනීම. හේතුව මේ දසබල ඥාන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ දසබල ඥාන තුල පිහිටලා. කුමක්ද දසබල ඥාන? පළවෙනි ඥානෙ තමයි ඨානාඨාන ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරං සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. සිදුවිය හැකි දේ වශයෙන්ුත් සිදුවිය නොහැකි දේ වශයෙන්ුත් බුදුරජාණන් වහන්සේ දන්නවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ඥාන බලය. එතකොට පින්වතුනි, ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ ඒ ඥානේ සෑම අවවාදයකම පිහිටලා තියෙනවා. සිදුවිය හැකි දේ නොහැකි දේ වෙන්න පුළුවන්ද බැරිද? මේක කරන්න පුළුවන්ද බැරිද? මේකෙන් මේ දේ සිද්ධ වෙනවද නැද්ද? අනිවාර්යෙන් දන්නවා. ඒක ඥානයක්. ඉතින් බුදුරජාන් වහන්සේ මේ ඥානය තුල පිහිටලා දේශනා කරපු විශේෂ කාරණා ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඥානය ප්‍රකට වෙන විදිහට. මොකද්ද මේ දේශනා කරපු කාරණා? බුදුරජාණන් වහන්සේ වදාලා සෝතාපන්න වූ කෙනා මේ සංස්කාරය නිට්ටය වශයෙන් ගන්නවා කියන එක සිද්ධ විය නොහැකි. මේ සංස්කාරය සැපයි කියලා ගන්නවා කියන එක සිදුවිය නොහැකි. මේ සංස්කාරය ආත්ම වශයෙන් ගන්නවා කියන එක සිදුවිය නොහැකි. ඊළඟට සෝතාපන්න වෙච්ච කෙනාගේ අතින් අම්මා මිය යනවා කියන එක, මව් ඝාතනය වෙනවා කියන එක, මහුට අඩන්තේට්ටම් කරනවා කියන එක සෝතාපන්න කෙනෙක්ගේ අතින් සිදුවිය නොහැකි. සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ අතින් පියා ඝාතනය වෙනවා, පියාට අඩන්තේට්ටම් වෙනවා කියන එක සිදුවිය නොහැකි. සෝතාපන්න වෙන කෙනාගේ අතින් රහතන් වහන්සේලාට කරදර වෙනවා, ඝාතනය වෙනවා කියන එක සිදුවිය නොහැකි. සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ අතින් තථාගතයන් වහන්සේගේ ලේ සෙලවෙනවා, ස්තූප කඩනවා, වෙහෙරවල් කඩනවා, බෝධි වෘක්ෂ කපනවා කියන එක තරහසිතින්, ඊළඟට නිදම් පිණිස ස්තූප හාරනවා කියන එක තරහසිතින්, ඒ නිදම් පිණිස හාරනවා කියන එක සිදුවිය නොහැකි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ අතින් සංඝ බේදයක් සිද්ධ වෙන්නේ නැහැ. සිදුවිය නොහැකි දේවල්. සිදුවිය හැකි දේවල් මොකද්ද? සෝතාපන්න නොවුන කෙනා මේ සංස්කාර ධර්මය නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා ගන්නවා. සෝතාපන්න නොවුන කෙනාගේ අතින් අවස්ථාවක් ලැබුණොත් මව් ඝාතනය වෙන්න පුළුවන්. පියා ඝාතනය වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම වෙන්න පුළුවන්. ඒ ලේ සෙලවීම කියන එක අදට තියෙන්නේ චෛත්‍ය කඩන ඒවා, බෝධි කපන ඒවා, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලා විනාශ කරන ඒවා නපුරු සිතින්. ඒ අවස්ථාවල් ලැබුණොත් එයාගේ අතට කුට්ටියක් ලැබිච්ච ගමන් ඔන්න සුදු රෙද්ද පුරවගෙන හිටියත් අත ගහනවා වැඩියට. එතකොට මේ ඔක්කොම ආශ්‍රිතවත් අන්ධ බාල පෘතජ්ජන ස්වභාවයෙන් ඉන්න කෙනාට සිදුවිය හැකි. රහතන් වහන්සේ නමක් ඝාතනය කරන එක, සංඝ බෙහෙදය සිදුවිය හැකි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්නේ ඥානෙ තුල පිහිටලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් එක සක්වලක පහළ විය නොහැකි.
එක සක්වලක බුදු කෙනෙක් එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය හැකි. එකම සක්වලේ සක්විති රජවරු දෙදෙනෙක් පහළ විය නොහැකි. එක සක්වලක එක සක්විති රජ කෙනෙක් පහළ විය හැකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ස්ත්‍රියක් කවදාවත් බ්‍රහ්මෙක් විය නොහැකි. සක් දෙවිඳු විය නොහැකි. මාරයා විය නොහැකි. ඊළඟට යම රජ්ජුරුවෝ විය නොහැකි. සක්විති රජ්ජුරුවෝ වෙලා ඉපදීම විය නොහැකි. සම්බුදු බවට පත්විය නොහැකි ස්ත්‍රියකට. ස්ත්‍රියකට පිරිමියෙක් බ්‍රහ්මයා වෙනවා කියන එක සිදුවිය හැකි. පිරිමියෙක් සක්දෙවිඳු වෙනවා කියන එක සිදුවිය හැකි. ඊළඟට පිරිමියෙක් තමයි මාරයා වෙන්නේ. යම රජුරෝ වෙන්නේ. පිරිමියෙක් තමයි සක්විති රජ වෙන්නේ. පිරිමියෙක් තමයි ලෞතුරා සම්මා සම්බුදු බවට පත් වෙන්නේ විය හැකි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කාය දුස්චරිතේ නිසා, වචී දුස්චරිතේ නිසා, මනෝ දුස්චරිතේ නිසා ඉෂ්ඨකාන්ත මනාපර ප්‍රියමනාප සැපක් උපදිනවා කියන එක සිදුවිය නොහැකි. කාය වචී මනෝ දුස්චරිතේ නිසා දුක උපදිනවා කියන එක සිදුවිය හැකි. ඔන්න එක ඥානයක්. සතෙක් මැරුණොත් අපි අතින් ඒක මුල් කරගෙන කවදාවත් සැපක් උපදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම දුකක් නම් විඳින්න වෙනවා. හොරකමක් කෙරුණොත් අපි අතින් ඒක මුල් කරගෙන සැපක් නම් කවදාවත් විඳින්න වෙන්නේ නැහැ. දුකක් විඳින්නම වෙනවා. වැරදි කාමසේවනයක් වුණොත් අපි අතින් ඒ වැරදි කාමසේවනයේ විපාක විදිහට අනාගතයේ අනිවාර්යෙන් දුක් විඳින්න වෙනවාමයි. එය මුල් කරගෙන සැපක් නම් උපදින්නේ නෑමයි. ඊළඟට බොරුවක් කිව්වොත් ඒ බොරුව මුල් කරගෙන අනාගතයේ අනිවාර්යයෙන්ම දුකක් විඳින්න වෙනවාමයි. සැපක් ඒක මුල් කරගෙන සැපක් නම් ලැබෙන්නේ නැහැ. සැපක් විඳිනකොට මං සංසාරේ බොරුවක් කියලා තිනවා. ඒක වෙනුවෙන් මම මේ සැප විඳින්නේ. එහෙම එකක් නැහැ. ඊළඟට කේලම මුල් කරගෙන කේලමක් කිව්වොත් ඒකෙන් නම් කවදා හරි සංසාරේ දුකක් විඳින්නම වෙනවාමයි. ඒක මුල් කරගෙන සැපක් ලැබෙන්නේ නෑමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පරුස වචනේ මුල් කරගෙන අනාගතයේ අනිවාර්යෙන් දුකක් විඳින්න වෙනවාමයි. සැපක් ලැබෙන්නේ නෑමයි. ඊළඟට හිස් වචන ඔහේ වල්පල් කතා කරගෙන ඉන්න එක මුල් කරගෙන අනාගතයේ දුකක් විඳින්න වෙනවාමයි. සැපක් ලැබෙන්නේ නෑමයි. ඔය නිතර වල්පල් ඔහේ කතා කරගෙන ඉන්න එකේ ආදීනවයක් තමයි විපාකයක් තමයි කියනවා. නිතර රාග හිතෙන් බැට කණ්ඩ වෙනවා කියනවා. ද්වේෂ සිතෙන් මෝහ හිතෙන් බැට කණ්ඩ වෙනවා කියනවා. පුංචි අරමුණටත් ඉක්මනට රාගය ඇති වෙනවා. පොඩි දෙයටත් ඉක්මනට තරහ යනවා. පොඩි දෙයටත් ඉක්මනට මොහය ඇවිස්සෙනවා. ඒ හේතුව හිස් වචන කතා කරලා තිබීමේ විපාක. බලන්නේ දුක්වල විපාක. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ලෝභ කිරීම තුලින්, තරහා ගැනීම තුලින්, තරහා ගත්තොත් ඒකෙන් අනිවාර්යයෙන් මේ දුකක්මයි උපදින්නේ, සැපක් නෑ. ඒකට එයාට සැපක් විඳින දවසක මම මේ සැප විඳින්නේ එදා තරහා ගත්තා නිසා කියලා කවදාවත් දකින්න බෑ. ඒක සිද්ධ වෙන්නේ නෑ. මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දුකක්මයි උපදින්නේ, සැපක් උපදින්නේ නෑ. මේ බලන්න බුදුරජාණන් වහන්සේ දසබල ඥාන තුල පිහිටලා විශාරද ඥාන තුල පිහිටලා වදාළ දෙයි. එතකොට ඒ නිසා මේ පළවෙනි ඥාන බලය ඨානාඨාන සිදුවිය හැකි දේ නොහැකි දේ. ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙකුට වැරද්ද වශයෙන් දැකලා ආයතින් සංවරයටපත් වෙලා ගුණධර්ම දියුණු කළා එයාට නිවනට මාර්ගය දියුණු කරගන්න පුළුවන්. ඒක විය හැකි දෙයක්. ඒක නිකන් ආවට ගියාට කෙනෙක් හොරතල් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් නෙවෙයි. විය හැකි දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් යම් අකුසල් මාවතේ නම් යන්නේ ඊට අනුව තමයි එයා ඒ සතර අපායට වැටෙන්නේ. මාර්ගය වෙනස් කරගත්තොත් එයා සතර අපායට වෙටින්නේ නැහැ. ඊළඟට පංච ආනන්තරිය කර්ම වලින් විපාක ඊළඟ ජීවිතේ මේනවා. ඒක ආනන්තරීය කර්ම.
සිදුවිය හැකියි. ඒ නිසා සිදුවිය හැකි දේවල් නොහැකි දේවල් බුදුරජාන් වහන්සේ වදාළේ. පින්වත් මහණෙනි, කාය සුචරිතේ පුරුදු කරන්න, කාය දුස්චරිතේ දුරු කරන්න, මනෝ සුචරිතේ පුරුදු කරන්න, මනෝ සුචරිතේ මේ දුස්චරිතේ බැහැර කරන්න, වචී සුචරිතේ පුරුදු කරන්න, වචී දුස්චරිතේ බැහැර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ කරන්න හැකි නිසා. නොහැකි නම් දේශනා කරන්නේ. කළ හැකි දේ නොහැකි දේ බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර පංචශීලයක් වදාළේ ඒක රකින්න පුළුවන් එකක් නිසා. අපිට තිබ්බට ඔය කවදාද අපි පංචශීල රකින්නේ, කවදාද අපි බඹසරක් රකින්නේ, අනේ කවදාද අපි භාවනාවක් කරන්නේ කියලා අපිට නම් ඕවා කවදාවත් කරගන්න වෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් ඒක අපිට දසබල ඥාන නැහැනේ. දසබල ඥාන තියෙන බුදුරජාණන් වහන්සේටනේ. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේක කරන්න පුළුවන් කියලා. ඒකේ කරන එකේ අඩු වැඩිකම් ප්‍රමාද කාලවකවානුව හිමීට පුරුදු වීම එහෙම තියෙනවා. අපිට ඕනන්නේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානය ගැන තියෙන විශ්වාසය. ඉතින් සමහර අය අපිට ඇවිල්ලා කියනවා, සමහර ළමයි අනේ අපිට නම් කවදාවත් බඹසරක් නම් රැක ගන්න වෙන්නේ නැති වෙයි. අපිට නම් කවදාවත් ස්වාමීන් වහන්සේ මේ ෆෝන් එකකින් ඇබ්බැහි වීමෙන් නම් ගැලවෙන්න බෑ. මේ වාගේ ඇවිල්ලා මොකක් හරි දුක් අදෝනා කියනවා. මෙහිම කිව්වාට ඒක එයාගේ අදහස. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා කාය සුචරිතේ පුරුදු කරන්න පුළුවන්. සුචරිතේ පුරුදු කරන්න පුළුවන්, දුෂ්චරිතේ බැහැර කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට එයාට අමාරුකම්, එයාට කරගන්න බැරි දේවල්, එයාගේ පසුබෑන් ආය පරණ පුරුද්දටම හිත යන්නේවා. ඒවා සිද්ධ වුණොත් එයාට හිතෙන්නේ මට බෑ කියලා අතහරින එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මේක පුළුවන් කියලා වදාලානේ මා උත්සාහ කරන්න ඕන. යම් දවසක ඔහුටම ප්‍රත්‍යක්ෂ වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ දේ හරිනේ. මේක කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ පළවෙනි තථාගත බලය ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. පහදින්න, සරණ යන්න. දැන් මහා සෑයේ මහ බෝධිය වඳින්න යන්න ලැබුණාම ඒ වඳින ගමන්, gedara වඳින ගමන්, පාඩුවේ වඳින ගමන් සරණ යන්න, සිහි කරන්න. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සිදුවිය හැකි දේ සිදුවිය හැකි දේ වශයෙන්ුත්, සිදුවිය නොහැකි දේ සිදුවිය නොහැකි දේ වශයෙන්ුත් දන්නාසේක. මේ තථාගත බලය තුල පිහිටලයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒකාන්ත ශක්තිය. ඒ බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා. පළවෙනි තථාගත බලයට මාගේ নমස්කාරය වේවා. තමන්ගේ වචන ටිකක් ගොනු කරගන්න. භාවනා වශයෙන් උනත් ඒව වඩන්න පුළුවන්. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ඊළඟ බලය තමයි කම්ම සමාදාන ඥානය. බුදුරජාණන් වහන්සේගේ තියෙන පුනච්ච පරං සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං හේතුසෝ ඨානසෝ විපාකං යථා භූතං පජානාති. සාරිපුත්‍ර, බුදුරජාණන් වහන්සේ වදාළා, සාරිපුත්‍රේනි, තථාගතයන් වහන්සේට අතීත අනාගත වර්තමාන කර්ම විපාක හේතු වශයෙන්, තැන් වශයෙන් විපාක දෙන විදිය දේශනා දකින්න ඥානයක් තියෙනවා. ඒතර ඒ ඥානය තුල පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒතර කෙනෙක් ආවට පස්සේ මෙයා අතීතයේ කරපු කර්ම ඒවා දැන් විපාක වෙනවද, අනාගතයට විපාක කොහොමද තියෙන්නේ, ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දකින්නවද අප්පරේට. බුදුරජාණන් වහන්සේ දකිනවා කර්ම කරනකොට දිට්ඨ ධම්ම වේදිනිය කර්ම එනවා හැටි. ඊළඟට උපපාජ්‍ය වේදිනිය කර්ම, ඊළඟ ජීවිතයට කරන කර්මයේ විපාකේ නැහැටි. අපරාපරිය වේදිනිය කර්ම, සසරේ කරපු එකක් කොතනක හරි විපාක දෙන හැටි බුදුරජාණන් වහන්සේට පේනවා. ඒතර ගොඩාක් ඈත සංසාරේ කරපු සමහරලාට මේ පිනක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඉස්මතු කරනවා. ඒ පින දකිනවා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ අපි යම් මලක් පූජා කරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමකට හැම දෙයක්ම පේනවා. අපිට හැම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට පේනවා. අපි කරපු සෑම චේතනාවක් මුල් කරගෙන කරපු සෑම ක්‍රියාවක්ම, වචනයක්ම, සිතවිල්ලක්ම ඒවනේ කර්ම කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දකින්නවා මේ කර්ම මෙයාලා කරලා තියෙනවා. ඒතර මේ කර්ම වලින් ආයේ මේ ආයත විසඳුමක් නැහැ.
ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ වගේ තැන්වල උපේක්ෂාවටපත් වෙනවා. උදාහරණයක් ගත්තොත් සුණක්කන්ත, ඊළඟට කෝකාලික, දේවදත්ත මේ අය ඒ කර්ම කරලා කර්මයෙන්ම වැහිලා. දැන් සුණක්කන්ත බුදුරජාන් වහන්සේ ළඟට සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ගේ වැරදි කියාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ඒ තප්පරයට සසරම බැලුවා කියනවනේ. මේ ආර්ය උපවාදයක් වළක්වන කර්මයක් මෙයා කළා තියනවද කියලා. ආර්ය උපවාද වළක්වන කර්මයක් සසරේම කළා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේට උනත් එයාව බේරා ගන්න පුළුවන් එයාගේ සංසාරේ එයාගේම කර්ම ශක්තිය කල්ලලාම තමයි පින්වත්නි. ඒ නිසයි මේ කියන්නේ මේ කුසල් කරගන්න, පින් කරගන්න, ඊළඟට ශ්‍රද්ධාව උපදව ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ බැලුවා කියනවා දේවදත්ත ගැන. දේවදත්ත ගැන තමයි කියනවා වැඩිපුරම බලපු කෙනා. අසූචි වලක වැටිලා ඉන්න කෙනෙක් මේ අසූචි වලෙන් ගොඩ ගන්න කෙස් ගහක තරම්වත් තැනක් තියනවද කියලා බැලුවා කියනවා. ඒ අසූචි ගා ගන්න කැමති නැති සත්වයා, ඒ නුවණැති පුජ්‍යලයා බැලුවා කියනවා අසූචි ගෑවිච්ච නැති කෙස් ගහක් හරි තියෙනවා නම් ඇදලා ගන්න. ඔහුව උඩට. ඉතින් එහෙමවත් දැනක් නැහැ කියනවා. ඒ වගේ කියනවා දේවදත්ත අකුසලේම ගිරිලා කියනවා. ගියා කියනවා. එක කුසල් මාත්‍රයක් කෙස් ගහක තරම් කුසල් මාත්‍රයක් නැහැ කියනවා. ඒකට මම කල්පනා කළේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් බේර ගන්නවා එයා තුල කෙස් ගහක් තරම්වත් කුසලයක් තියෙනවා. ඒකයි මේ කියන්නේ සරණ යන්න, කුසල් කරන්න, මේ ප්‍රතිපදා පුළුවන් විදිහට පුරුදු කරන්න. මේ කියන්නේ ඇයි මේ කොච්චර කුසල් උපදිනවද? මේවට කුසල් ගංගා කියලා කියන්නේ මේ තෙරුවන් සරණ යන එකට. බුදුරජාණන් වහන්සේට පහදින එක කුසල් ගංගා, පුණ්‍ය ගංගා. තුරු බුදු කෙනෙකුට පුළුවන් කුසල් කෙස් ගහක තරම් කුසලයක් තිබ්බොත් ඇදලා ශාසනයට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කර්ම ශක්තිය දකිනවනේ. එතකොට පින්වතුනි අපි දැන් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ සත්වයා කළු කර්ම කරනවා. ඒ කියන්නේ වැරදි කර්ම නරක ලෝකයකට යනවා. සුදු කර්ම කරනවා දිව්‍ය ලෝකයකට යනවා. කළු සුදු කර්ම දෙකම මිශ්‍රව කරනවා මනුස්ස ලෝකෙ උපදිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කර්ම කරද්දී කොහොමද වෙන්නේ කියලා තේරෙනවා. ඒ වගේම තව විශේෂ කාරණාවක් ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ දැන් අර විසඳුන් නැතුව දැක්කනේ. බුදුරජාණන් වහන්සේ දැක්ක තව සමහර අය අකුසල් සමාදන් වෙලා ඉන්නවා. අකුසල් සමාදන් වෙලා හිටියට බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට නිවන වැහිලා නැහැ. නමුත් ඉන්නේ අකුසල් ගොඩේ. නිවන වැහිලා නැහැ. එයාට බුදුරජාණන් වහන්සේ පිහිට වෙනවා. අර පුන්න සේනියට වගේ. පුන්න සේනිය මේ ගෝවුත සුනක වෘත සමාදන් වෙලා අත්කිලමතාන යෝගී බඩගාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ දෙන්නව පැවිදි වෙලා අරහත්ත්වයටපත් වෙනවනේ. බලන්න සමාදන් වෙලා හිටිය අකුසලේ. නමුත් එයාට නිවන වැහිලා තිබ්බේ නෑ. නිවන ඉපැද්දුවා. ඔය නිගණ්ඩ පිරිසගේ හෝ සාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයන්ගේ හෝ යම් කෙනෙකුට තිබ්බනම් කුසල් මාත්‍රයක් ශාසනය පිහිට ලබන්න බුදු කෙනෙක්ගෙන් මං හැරෙන්නේ නැහැ. ඒ සේනාව ඒ සත්‍ශාස්ත්‍රවරුන්ගේ ඒ සේනාව මිත්‍යා දෘෂ්ටික සේනාව එහෙම මං ඇරිලා ගියේ. ඔවුන්ට බුදු කෙනෙක්ගේ ශාසනය පිහිට ගන්නට වාසනාව නැහැ. අද වුණත් අපි කොච්චර මිත්‍යා දෘෂ්ටික කඩන්න කතා කළත් මේ එක පිරිසක් මිත්‍යා දෘෂ්ටියේම ඇලී ගැලී වෙලී වාසය කරන්නේ. ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිහිට ගන්න කුසලේ නැහැ. ඒ නිසායි සමහර ධර්ම දේශකයන් වහන්සේලා මාගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේ දැන් අපි කොච්චර මේ ධර්ම දේශනා කළත් මිත්‍යා දෘෂ්ටියේ ඉන්න පරණ දෘෂ්ටිවල ඉන්න මිනිස්සු එහෙම ඉන්නවානේ. ඉතින් අපි සිහි කරනවා ස්වාමීනි අපි අනවරකාරයෝ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරගෙන පණිවිඩය කියාගෙන යන අනවරකාරයෙක් වගේ. ඒ නිසා මං කියනවා ස්වාමීනි අපි ධර්ම කාරණා ටික අපි කියාගෙන යමු. ඒවා පිළිපදින එක නැති එක අපිට අදාළ නැහැ. අපේ වැඩේ අපි හරියට කරමු.
කියලා අපි සාකච්ඡා කරනවා. ආන්න එතකොට ධර්මයේ ගැන තව තවත් අපිට පැහැදීම ඇති වෙනවා. ඒ නිසා මේ ධර්මයට පහදින්න මේ බුදු ගුණයක්වත් අහන්න පින්වතුනි සංසාරේ පිනක් තියෙන්න ඕනනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දකිනවනේ දැන් මෙයා පව් කරගෙන ඉන්නවා. හැබැයි ඊළඟ පාපේ කළොත් ආයෙ බේරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉක්මනට එතෙන්ට ඉදිරිපත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අඟුලිමාල. අඟුලිමාල මෙච්චර දහස් ගණන් මිනී මැරුවා. නිවනට බාධාවක් නැහැ ඒකේ. කියන්නේ නිවන වහගෙන තිබ්බේ නැහැ අකුසලින්. හැබැයි ඊළඟ මොහොතේ මව්ව ඝාතනය වෙනවා අම්මව. ඊට කලින් බුදුරජාණන් වහන්සේ වෙදියා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැත්තම් අඟුලිමාල සතර අපායෙමයි. ආයෙ බේරන්න බෑ. නිවන් දකින්නේ නෑමයි. ඊ මව් ඝාතනය වුණා නම් ඉවරයි. ඊට කලින් බුදුරජාණන් වහන්සේ වැඩියේ. බුදු කෙනෙක් හිටපු නිසා හොඳයි. අපි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලාගේ අනේක ගුණ කතා කරනවානේ. උන්වහන්සේලා සඳ මණ්ඩලවල් වගේ. ඒ වුණාට පින්වතුනි ඔය හැම හඳකටම එළියේ ඉන්න ඉර මණ්ඩලෙන් බුදුරජාණන් වහන්සේ ඉර මණ්ඩල වගේ. බුදුරජාණන් වහන්සේටම පහදින්න ඕන පින්වත්නි. එච්චරම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කඳ. ඊතුර පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒ කර්මවල ස්වභාවය වදාලා ඒක බුදුරජාණන් වහන්සේගේ ඥානය අතීත අනාගත වර්තමාන කර්ම විපාක දෙන හැටි බුදුරජාණන් වහන්සේට පේනවනේ. දැන් එක ස්වාමීන් වහන්සේලා පිරිසක් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්ට එනකොට ලොකු වැස්සක් ආවා. උන්වහන්සේලා එතන තිබ්බ ලෙනකට ගියා. ඊට පස්සේ ලෙනේ වැස්සට ඉන්නකොට ලෙනට එහා පැත්තෙන් නාය ගිහිල්ලා එතන තිබ්බ ගලක් පෙරලිලා ඇවිල්ලා ලෙනේ දොර වැහුණා. එක දිගට වැස්ස. අර ස්වාමීන් වහන්සේලාට දානේ නැහැ මොනවත් නැහැ. හෙම්බත් වෙලා ඉන්නවා දැන්. මරණේ කැමැත්තෙන් ඉන්නවා. ධර්මී සී කරගෙන ඉන්නවා. 7 වෙනි දවසේ වැස්ස වැඩි වෙලා අර දොර ළඟ හිර වෙලා තිබ්බ ගල හිර වෙලා තිබ්බේ බිම තිබ්බ ගලකුත් එක්ක. ඒ ගල නාය ගියා. ඒතර මේ ගල පෙරළුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා හිටියා. සසරේ තමන්ම කරපු දේවල් කිව්වා. පොඩි ළමයි ටිකක් වෙලා තලගොයෙක් පිටිපස්සේ පන්නගෙන ගිහිල්ලා උඹහට රිංගුවට පස්සේ ගල් දාලා. ආයේ එතන සෙල්ලම් කරන්න ඇවිල්ලා තියෙන ඊළඟ සතියේ. අනේ අර අපි ඉදා ගල් දාලා ගියානේ කියලා ගල් ටික ඔක්කොම අයින් කරලා. සතියක් තලගොයා මේ හිර කළා තිබ්බා. උපනෝපන් ජීවිතේ හැමදාම සතියක් හිරේට වැටෙනවා. කොහේ හරි හිර වෙලා ඉන්නවා. කොහොමද කර්මවල ස්වභාවය? දැන් අර පොඩි දරුවෙක් අර නලලින් කටක් ඇතුළට ගිහිල්ලා හිර වුණේ. සසර කර්මවල ස්වභාවය. ඊළඟට අර පොඩි ළමයි ටිකක් අර ගුහාවක රිංගල එකපාර මැස්සක් ඇවිල්ලා ගුහාවේ කට වැහුනේ. දවස් ගාණක් ගුහාවේ ඈතට ගිහිල්ලා ඉඳලා මේ බේරගත්ත සිද්ධි තියෙන්නේ. අපිට අපි ඒක වීරත්වයකින් ඒ ළමයිගේ ඔරොත්තු දෙන ශක්තිය, ඒ ළමයිගේ වීරත්වය, බේරගත් අයගේ වීරත්වය ලෝකෙම කතා වෙනවා. අපි දන්නවද යාලා කරපු කර්මය? එච්චර දවසක් නොකා නොබී එහෙම හිර වෙලා ඉන්න. ලේසි නෑ පින්වත්නි මේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේවා තේරුම් ගන්න. මේ කර්මවල ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපාය සංවත්තනික සූත්‍ර දේශනාවේ තියෙනවා. අපි යම් කර්මයක් කළොත් එහෙම අපි කියමු ප්‍රාණඝාතය කියලා. ප්‍රාණඝාත කර්මයෙන් කළොත් එහෙම නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා. ඊට පස්සේ මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ওই කර්ම ගෙවලා මනුස්ස ලෝකෙට ආවොත් ඒ කර්මයේ අවම විපාකේ එනවා, අඩු වයසෙන් මැරෙනවා. ඒතර මේ තමයි කර්මයේ දකින ඥානය. ඒ විතරක් නෙවෙයි මේකෙම තියෙනවා ඨානාඨාන ඥානය. සිදුවිය හැකි නොහැකි ඥානෙත් තියෙනවා මෙතන. මේක තමයි සිදු වෙන දේ. කර්ම විපාක ඥානෙත් තියෙනවා. ඒ එක වචනයක දසබල ඥානෙම තියෙනවා.
මේ වාගේ ඥාන තුල පිහිටලා දහන් දෙසු ශාස්ත්‍රවරයෙක් කියන්න පින්වත්නි මේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ එකම එක ශාස්ත්‍රඥ වහන්සේ නමයි ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පහදින්න මුළු හදවතින්ම සරණ යන්න දිවි හිමියෙන්ම. ඊළඟට පින්වත්නි සොරකම් කරන කෙනා ඒ කර්මයේ විපාක වශයෙන් නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා. අවම මනුස්ස ලෝකෙට ඇවිල්ලා අවම විපාක විඳිනවා. සකල සීසතම නැති වෙලා යනවා. රජුන්ට අහු වෙනවා, හොරුන්ට අහු වෙනවා. ඊළඟට ගින්නට අහු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේක සිදුවිය හැකි නොහැකි ඥානෙත් තියෙනවා. අනිවාර්යෙන් සිදු වෙන දේවල්. කර්ම විපාක ඥානෙත් තියෙනවා. මෙන්න විපාක දෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වැරදි කාම සේවනයක් කළොත් එහෙම ඕන විවාහ වෙන්නේ නැතුව ඉඳලා කාන්තාවක් ඇසුරු කරනවා. එහෙම නැත්නම් පිරිමියෙක් ඇසුරු කරනවා. විවාහ වෙලා ඉඳලා තමන්ගේ බිරිඳ හැර වෙන කෙනෙක් එක්ක ඇසුරු කරනවා. ස්වාමියා හැර වෙන කෙනෙක් එක්ක ඇසුරු කරනවා. එයා ඒ කර්මයේ මුල් වෙලා නිරේ යනවා. තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා. මනුස්ස ලෝකේ ආවොත් ඒ කර්ම විපාක එන්නේ කොහොමද? යන තැන සතුරු. අවම විපාක සතුරු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා සුරාව පානය කරන එකෙන් නිරේ යනවා, තිරිසන් ලෝක යනවා, പ്രേත ලෝක යනවා. මනුස්ස ලෝක යාවට පස්සේ මන්ද බුද්ධිකයි අවම විපාකේ. ඒතර බුදුරජාණන් වහන්සේ කර්ම විපාක දන්න ඥාණයෙන් ඒක දේශනා කරන්නේ. ඒ වගේම සිදුවිය හැකි නොහැකි දේවල් බුදුරජාණන් වහන්සේ දන්නවනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය ඉන්නවා මේ පරුස වචන කතා කර ඉන්නවා. පරුස වචනමයි. නිරේ යනවා, තිරිසන් ඒ කියන්නේ කුණු හරප හිත රිදෙනේවා. සමහර ගම්වල අම්මෝ අපිට ඇහිලා තියෙනවා. ගෙවල් වලම තමන්ගේ මිනිහට කතා කරන විදිහ හැමදාම ගමටම මේ කුණු හරපෙන් බයින මිනිස්සු ඉන්න ගම් මන තියෙනවා. පරුස වචනේ සැරයි. එදුරු මේ පරුස වචනේ විපාක විදියටත් සතර අපායේ වැටෙනවා. මනුස්ස ලෝකයට ආවට පස්සේ එයාට කනට මිහිරි වචනයක් ඇහෙන්නේම නැහැ. අවම විපාකේ. දැන් සමහර ගෙවල් වල සමහර ස්ත්‍රීන් ඉන්නවා හරියට පිරිමින්ට බයිනවා. පිරිමියා ඉතින් කවුල්ක පාත් කරගෙන අහගෙන ඉන්නවා. ඒක අපි ඉතින් බබලතුන්ට බයිනවනේ. මේ මුංගේ හැටි කියලා. නමුත් මේ පිරිමියාගේ කර්මයක් තියෙනවා. සංසාරේ කුණු හරප කියපු, අනිත් අයට බැනපු, සැර කරපු, හිත රිදවපු කර්ම විපාක දෙනවා. බැඳ දවසේ ඉඳලා කනට නෑ. කන් කරච්චලි. ඒ තමන්ම කරපු කර්ම. ගෙදරක තියෙනවා නම් රණ්ඩු සරවල් හැමදාම ඇනුම් බැනුම් ඇහෙනවා නම් කාට හරි. ඇහෙන කෙනා සංසාරේ බැනපු එකක්. ඒකේ විපාකයක් වෙනින්නේ. බයින කෙනාටත් සංසාරේ මේකම උරුම වෙනවා. එයාටත් අහගෙන ඉන්න වෙනවා තව කට්ටිය කියන ඒවා. පුදුම කර්ම ශක්තියක් මේක. මේ සසර චක්‍රය. සසර චක්‍රය. අනේ මේ අපිට උතුම් සත්පුරුෂයෙක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙලා මේ දහම් මාර්ගේ විරුද්ධ කළා මෙහෙම කියපු නිසා දන්නවා. හම්මෝ නැත්තම් අපි මේ කිසි දෙයක් දන්නේ. ගොඩාක් පව් කන්දරා පිටින් කරගෙන සසරට වැටෙයි. සසරට වැටෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කර්මවල ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේ ඒක දකිනවනේ. විපාක දෙන තැන හේතු ඔක්කොම දකිනවනේ. ඒ ඥානෙ කර්ම විපාක ඥානෙ දෙවෙනි ඥානෙනේ මේ කියන්නේ අපි. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් ලකුණ්ඩ බද්දිය ස්වාමීන් වහන්සේට මේ කටි ඔක්කොම hina වෙනවනේ. hina වෙනවා. අයි පුංචිනේ. කනෙන් අදිනවා, විහිළු කරනවා. නමුත් ඒ ලකුණ්ඩ බද්දිය මහරහතන් වහන්සේ සමවදින් නැති සමාධියක් නැහැ. නිකලෙස් මුනිවරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන්නවා දහනවා ලකුණ්ඩ බද්දියට ඔහොම වෙන්නේ ඇයි කියලා. ඒකට හේතුව තමයි කියන ලකුණ්ඩ බද්දිය කලින් සසරේ රජ කෙනෙක් වෙලා ඉඳලා ඒ රජතුමාගේ විනෝදාංශය තමයි වැඩිහිටි අයට වයසක අයට විහිළු කරන එක. හැරමිටියෙන් යන වයසක අයගේ හැරමිටිය අරන් විසික කරනවා. දැන් ඵලයන් කියනවා. ඊට පස්සේ පොළු වලින් ගහනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කරදර කරනවා. මිනිස්සු තමයි ඊළඟට හරියට නටන්න කියනවා. සින්දු කිකිය වයසක අයට නටන්න කියනවා. රැක් කරනවා.
ඒකයි තමයි රජුරෝ සතුටු වෙන්නේ. ඊට පස්සේ ළමයි කරපු වැඩේ තමන්ගේ දෙමව්පියෝ වෙන ප්‍රදේශවලට යවුවා. ඒ රටේ වයසකයි තිබ්බේ නැහැ කියන ඒ රජතුමාගේ හිතේ තියෙන මේවා අසනීප ඉතින්. ඊට පස්සේ මොකද උනේ? සක්දෙවිඳු දුටුවා මේ දෙව්ලොව උපදින්නේ කවුරුත්. මේකට හේතුව මොකද්ද? දැක්කා මැරෙන මිනිස්සු නපුරු හිතෙන් රජතුමාට තරහින් මැරෙන්නේ. දුගතිවල යන්නේ, සුගතිය යන්නේ. ඔක්කොටම හේතුව මේ රජාගේ මේ ක්‍රියාපටිපාටිය. ඊට පස්සේ හොඳ වැඩක් කරන්නම් කියලා කිරිමුට්ටි ටිකක් කරත් එක දාගෙන වයසක සීයා කෙනෙක් විදිහට වෙවුලා කරත්තිත් එක්කම එනවා. ඊට පස්සේ දැන් රජුරෝ යන වාවත ඉස්සරහින් එනවා. ඊට පස්සේ රජුරෝ ඵලයන් වතනේ ඵලයන් කියලා කියනවා. දැන් රජුරෝ ඵලයන් කිව්වට අනිත් අයට කාටවත් පේන්නේ නැහැ මොකක්වත්. රජතුමාට විතරයි අර නාගි මිනිස්සයා පේන්නේ. ඊට පස්සේ මේ ඔතනින් ඵලයන් කියලා කියනවා. එහෙම කිව්වට දෙන්නේ අනිත් සේනාව හිතුවා රජතුමාගේ හිත උමුතු වෙලා. ඊට පස්සේ අර වයසක මිනිස්සයා කිව්වා අපි මම යන්නේ නැහැ කියලා. ඊට පස්සේ අරයා ගොඩාක් උඩ ඉඳලා බයිනවා. දැන් එයාගේ ක්‍රියාවලිය අනිත් අයට හිනාවක්. ඊට පස්සේ එකපාරම අර වයසක මිනිස්සයා විදිහට ආපු සක්දෙවිඳු ඒ කරත්තෙත් එක්ක මහසට ගිහිල්ලා ඔයා ඒ රජතුමාගේ ඔළුව ළඟට ඇවිල්ලා අර කිරිමුට්ටි දෙක ඔළුවේ ගැහුවා. අදින් පස්සේ වයසක අයට අතක් තියන්න එපා කිව්වා. සැර කළා. ඊට පස්සේ එතනින්ම මේ දැන් මිනිස්සු බැලුවා කිරි නාගෙන එනවා මේ කිරි. මුළු ඇඟේම. ඒක පේනවා මිනිස්සුන්ට ගහපු කෙනෙක් නැහැ. ලැජ්ජාවටපත් වුණා. එදයින් ඒක නතර කළා. මම හිතේ මහ බෝධිසත්වය ඒක කළේ. එදයින් ඒක නතර කළා. ඊට පස්සේ දැක්කද මිනිස්සුන්ට විහිළු කළා කියලා යමක් ඇද්ද? සංසාරේ තමන් විහිළුවට ලක් වුණා. දැන් කැම්පස් වල රැග් කරන ඒවා. ඉස්කෝල වලට අලුතෙන් ළමයි ආවට පස්සේ රැග් කරන ඒවා. කර්ම භයානකයි අතිශයින් භයානකයි. මොන සංස්කෘතිය තිබ්බත් තවත් අයට බය දෙන එක, තැති ගැනීම දෙන එක, පීඩාවට පත් කරන එක, අපහසුතාවයට පත් කරන එක, සමහර ළමයි සියදිවි හානි කරගන්නවා. සමහර ළමයි මානසික ලෙඩ වෙනවා. සමහර ළමයි මුල් කාලේ මානසික බෙහෙත් බොනවා. ඔරොත්තු දෙන්නේ නැතුව. ඒ කරන අයට ඒ විපාක එනවාමයි. කරන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ කර්ම විපාක ඥාණයෙන් මේවා දකිනවා. පවට බය වෙන්න ළමයිනි. මේ අකුසල් තමා තුළ එනවනේ. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසල් අකුසල් දකින ඥාණයෙන්නේ. ඊළඟට තියෙනවා මේ තමයි ඊළඟට ආනන්තරීය කර්ම. මව මැරීම, පියා මැරීම ආදී කර්ම. ඊළඟට රහතුන් ඝාතනය කිරීම. ඊළඟට මේ අටුවාවල විස්තර කරනවා දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්නේ සෑයට බෝධියට වන්දනා කරන්න. එතකොට ස්තූප බෝධි නපුරු සිතින් කැඩීම, කෙටීම, විනාශ කිරීම භාග්‍යතුන් වහන්සේගේ ලේසෙලවීමට සමානයි කියලා. ඒ නිසා ඒ වගේ අකුසල් එනවා. අතරක් නැතුව විපාක දෙනවා. තව සමහර කර්මයක් තියෙනවා අතරක් තියලා විපාක දෙනවා. දැන් අර පහුගිය කාලේ අපි විමාන වස්තුව සාකච්ඡා කරනකොට ඔබට අහපු අය ඉන්නවා නම් නැත්නම් ඉන්න අනිත් අයටත් තේරෙන්න මේ විස්තර කරන්නේ. මේ වගේ සමහර කර්ම තියෙනවා නිරේ යන්න කර්ම. නිරේ යන්න කලින් പ്രേත ලෝකෙ උපදිනවා. අවුරුදු 55ක් ඒ වගේ പ്രേත ලෝකෙ ඉපදිලා ඊළඟට නිරේට වැටෙනවා. අතරක් තියලා විපාක දෙනවා. දෙව්ලොව යන අයට අතරක් තියලා සමහර പ്രേත ලෝකෙ ගිහිල්ලා විඳලා එතනින් පස්සේ දෙව්ලොව යනවා. දැන් මල්ලිකා දේවිය නිරේ පැහිලා දවස් 7ක් ඊට පස්සේ දිව්‍ය ලෝකෙ ගියේ. කර්ම විපාක වල ස්වභාවය අතරක් තියලා විපාක දෙනවා තියෙනවා. ඒ නිසා මේ කර්ම විපාක ඥානේ නම් ඒකාන්තයෙන්ම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේටමයි තියෙන්නේ. සමහර අය ඉන්නවා ත්‍රිවිධ සුචරිතයේ යෙදিলা හොඳටම ඉන්නවා හරි දැහැමි අය. සංසාරයේ කරපු බලවත් අකුසලයක විපාකයෙන් ඊළඟ ජීවිතේ සතර අපායට වැටෙනවා. ඒක ගෙවල අතරේ මේ පින ඉස්මතු වෙලා ආය සුගතිය උපදිනවා. ඊළඟට තව අය ඉන්නවා තනී කර දුෂ්චරිතයේම යෙදෙනවා. පවුමයි කරන්නේ.
නමුත් සංසාරේ කරපු බලවත් පිනක් විපාකයක් ඇවිල්ලා අවසානයේ දෙව්ලොව උපදිනවා. හැබැයි දිව්‍ය ලෝකේ ගිය ගමන් ඊළඟට මැරිලා නිරේ යනවා. මේක පුදුම කර්ම ස්වභාවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දුටුවා. පුදුම කර්ම ස්වභාවයක්. සුනීතගේ කර්මයේ සුනීත අසුචි අතක ගානේ හිටියේ. කර්ම ස්වභාවය කොහොමද? බුදුරජාණන් වහන්සේ සුනීත දැක්ක ගමම දැක්ක යා කරපු සංසාරේ කර්මي. පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනකොට මෙයා ඒ කාලේ සිටුවරේ. කිව්වා මේ පාත්තර ඇරන් අනුන්ගේ ගෙවල් වලම මේ එක එක ඒවා හොයලා ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගන්නවකෝ. ඒ රස්සාවක් නැත්නම් අඩුමතරමේ අසුචිවත් ඇදලා ජීවත් වෙනවකෝ කිව්වා. කාටද මේ කිව්වේ? පස්සේ බුදුරජාණන් වහන්සේට. නිරේ ඊළඟ ජීවිතේ. ඊළඟ ජීවිතේ නිරේ. උපනෝපන් ජීවිතේ අතිම්ම අසුචි ගන්න රස්සාවක්ම හම්බ වුණා. මේ අවසාන ජීවිතේ. කොහොමද වචනයක තියෙන කර්ම? වචනයක තියෙන කර්ම. ඒ නිසා ලේසි නෑ මේවා. දැන් සමහර අය හාමුදුරුවන්ට කිපිලා දැන් ওই පහුගිය කාලේ මට වෙච්ච දෙයක් කියන මම ඔය මනාපකායක සූත්‍රය දේශනා කළා. හරියට කාන්තාව කිපුණානේ අර මේ පිරිමින්ගේ ගුණ කිව්වා කියලා. ඊට පස්සේ මේ මනාපකායක වෘතයෙන් දෙව්ලොව යන විදියට කිව්වේ. ඊට පස්සේ මිනිස්සු බැන දානවා. තෝ සිවුරු ඇල්ලලා ගෙදර පාලා. ඉකිය බැන දානවා. මේ Facebook සටන යන්නේ. එතකොට අපි මෙහි ධර්ම දේශනා කරනවා අපි මොකවත් හොදන්නේ නැහැ. නමුත් වචනයක තියෙන කර්මය සමහරට ඒ අය සංසාරේ අපි සාප කරනව නෙවෙයි. මේ කර්ම ස්වභාවය කියලා දෙන්නේ පරිස්සම් වීම පිණිස. සංසාරේ යාලට මහාන වෙන්න හිතිලා ආසයි හිතෙනවා. මහාන වෙනවා. කාලයක් යනකොට සිවුරු ඇල්ල යනවා. ඇයි සිවුරු ඇල්ල යන්නේ? එයාලා දන්නේ මොකද්ද හේතුව? සංසාරේ තවත් භික්ෂුවකගේ චීවරේ නැතිවීම අපේක්ෂා කරලා ඒකට වචන පාවිච්චි කළා. භයානකයි මේවා. දැන් අර කිව්වේ පසේ බුදුරජාණන් වහන්සේට රස්සාවක් නැත්නම් අසුචිවත් ඇදලා ජීවත් වෙනවා එක එක්කෙනාන් ඉල්ලන්නේ නැතුව කියලා. ඒ කර්මය ආවනේ සුනීතට. මේ සුනීත වාගේ කියන්නේ මහා ශ්‍රාවකයෝනේ. මහා ශ්‍රාවකයෝ සුනීත. ඒ ඇත්තන්ට ඒ කර්ම ශක්තිය ආවනේ. නිසා කර්ම විපාක ඥානය. ඔය මේ පින්වතුනි දසබල එක ඥානයක් කියන්නේ දවස් ගණන් විස්තර කරන්න ඕන ඒවා. මේ තේරුම් ගන්න බුදු කෙනෙක්ගේ ඥාන අවබෝධය. අපි සරණ ගියේ සුළු කෙනෙක් නෙවෙයි පින්වත්නි. මේ දෙවියන් බඹුන් සහිත තුන් ලෝකයාම සරණ සොයාගෙන ආපු උත්තමයන් වහන්සේනේ. ඊළඟට තියෙනවා ඥානය සබ්බත්ත ගාමිනී ඥානය කියලා. ඒ කියන්නේ පුනච පරං සාරිපුත්ත තථාගතයන් සබ්බත්ත ගාමිනී පටිපදං යථා භූතං පජානාති. සියලුම ප්‍රතිපාදා. ඒ කියන්නේ සියලුම ජීවිතවලට, සියලු ලෝකවලට, සියලු ආත්ම භවවලට, සියලු භවවලට යන්න ඕන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දකිනවා. යන ප්‍රතිපදාව. ඒක බුදුරජාණන් වහන්සේගේ සබ්බත්ත ගාමිනී පටිපදාව කියලා කියනවා. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ඥානය තමයි ගබ්බ මේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසෝ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඔය වදාළ ගාථාවක්. ඔය ගාථාව වදාළේ අර මණිකාර කුළුපඟතිස්ස කතාවේදී. රාජ්‍යරෝ මණිකක් ගෙනලා දුන්නා. මස් කපන අතෙන්ම මණික අරන් තියලා ඒ වෙලාවේ රහතන් වහන්සේ නමක් ඇවිල්ලා වැල්ලා හිටියා. මෙයා මස් කපා හිටියා. එතන හිටපු කුරුල්ලේ මස් කෑල්ලක් කියලා හිතලා මණික ගිල්ලා. ඊට පස්සේ දානි හදලා ඒ ටික කරන අතරේ මණික හොයනකොට මණික නැහැ. සැකකලේ වැඩපු පිණ්ඩපාතේ වැඩපු හාමුදුරුවෝ අවුරුදු 12ක් දානි දුන්නා. ගෙදෙට්ට වඩම්මලා දානි දීපු හාමුදුරුවෝ සැකකලානේ. මේ අනිතක මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම. ඊට පස්සේ විස්තරය කිව්වා උන්වහන්සේ ප්‍රාණ දැක්ක අර සතා ගිලිනවා. ප්‍රාණඝාතයේ දැන් බලන්න රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතය අත්හැරියා. සීලය ඉක්මවා ගියේ නෑ. දැක්ක රහතන් වහන්සේගේ ජීවිතේ. ඊට පස්සේ ඔළුවට ලණුවක් දාලා කැරකුවා. කියාපන් කියලා. ඔළුව හිර වෙන ලේ වැක්කිරෙනවා. අර ගෑනු කෙනා මේ
කෑ ගගහ වැඳ වැඳ කියනවා අනේ එහෙම කරන්න එපා. ඔය භික්ෂුන් වහන්සේට දෙන දඬුවම මට දෙන්න මේ භික්ෂුන් වහන්සේ උතුම් කෙනෙක් කියලා. මිනිහා ඇහුවේ නැහැ මිනිහට යකා වැහිලා. ඊට පස්සේ ඒ අතරේ අර ස්වාමීන් වහන්සේගෙන් වැක්කිරෙන ලේ බොණ්ඩ අර කුරුල්ලා ආවා. එනකොට තෝත් දෙනවා මෙතන කියලා දුන්නා පයින් එකක්. බිත්තියේ වැදිලා කුරුල්ලා මැරිලා වැටුණා. ඒකට ස්වාමීන් වහන්සේට තේරුණා කුරුල්ලා මැරිලා වැටුණා කියලා. ඊට පස්සේ කිව්වා පොඩ්ඩක් ඉන්න. අර කුරුල්ලා මැරිලාද කියලා බලන්නකෝ. ඒක මැරුණා ඕක විදිහටමයි උඹත් මරන්නේ කිව්වා. ඒ කුරුල්ලා මැරිලාද කියලා හොඳටම බලන්න කිව්වා. ඒක මැරුණා කිව්වා. ඔය කුරුල්ලා ගිල්ල කිව්වා මැනික. ඊට පස්සේ කුරුල්ලගේ බඩ කපලා බලනකොට මැනික. සමාව ඉල්ලුවා වැඳ වැඳ. ඊට පස්සේ කිව්වා නෑ සමාව දෙනවා රහතන් වහන්සේලාගේ හිතේ. ඒ උත්තමයන්ගේ හිතේ නෑ කිව්වා මේ කාටක් හිතේ. අරස් මේ උපාසිකාව උන්වහන්සේ උණු පැන් වලින් නාවන්න කටයුතු කළා දානි දීලා අනේ සමාවෙන්න කියලා අනේක වාරයක් සමාව ඉල්ලුවා. ඊට පස්සේ කාලෙක අර කුරුල්ලා ඒ ගෑනු කෙනාගේ බඩේ ඉපදුනා. ඊට පස්සේ අර රහතන් වහන්සේ ඒකෙන්ම පිරිනුවම් පෑවා. අර මිනිසයා නිරේ ගියා. කාන්තාව දෙව්ලොව ගියා. බලන්නකෝ එකම ගෙදර එක සිද්ධිය මුල් කරගෙන එක සිද්ධියම මුල් කරගෙන සිද්ධ වෙච්ච දේවල්. ගබ්බ මේකේ උපජ්ජන්ති. එක්කෙනෙක් අම්මා කෙනෙක්ගේ බඩට ආවා. අර කුරුල්ලා. නිරයම් පාප කම්මිනෝ. අර මැණික් කපු මිනිසයා නිරේ ගියා රහතුන්ට වද දීලා. සග්ගං සුගතිනෝ යන්ති. රහතන් වහන්සේලාට පැහැදිලා දම්පිදු උපාසිකාව දෙව්ලොව ගියා. පරිනිබ්බන්ති අනාසවා. ඒ ආශ්‍රව රහිත රහතන් වහන්සේ පිරිනවම් පෑවා. මේ බලන්න සිද්ධ වෙන දේවල්. එතකොට ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දකින්න දේවල් බුදුරජාණන් වහන්සේ දකිනවා සමහර අය යන පාර කරන පව් වැඩත් එක්ක යමයානම් ගියාට පස්සේ නිරේට වැටෙන්නේ. අඟුරු පිරුණව පාරක යනවා. වැග්ගිය ගමන් අඟුරු ගොඩට වැටෙනවා. බුදුරජාණන් පස්සේ කාලේ දකින්න එයා නිරේ වැටිලා. ඊළඟට අසූචි පිරුණ පාරක යනවා වගේ තමයි තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් වෙන්න කරන පව් කරන මිනිස්සු. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයා මේ විදියට කළොත් නම් තිරිසන් ලෝකේ යන්නේ. අර අසූචි වැටුණ පාරේ යන කෙනා අසූචි වලට වැටුණා වගේ. ඒ යන පාරවල් බුදුරජාණන් වහන්සේ දකිනවා. දෙව්ලෝ යන්නේ මොන පාරෙන්ද? බ්‍රහ්ම ලෝකේ යන්නේ මොන පාරෙන්ද? නිවන් දකින්නේ කොයි පාරෙන්ද කියලා පාරවල් දකිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ වචන දෙකේ අය මරුණට පස්සේ දිව දෙකක් තියෙන සත්තු අතර උපදිනවා කියලා. දිව පිනවන්ට පව් කරපු අය මරුණට පස්සේ අසූචි කන සත්තු අතර උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ පාර දන්නවනේ. ඊළඟට මේ ලෝකේ යන්තාක් නිරේවල් 136ක් තියෙනවා නම් 136ටම වැටෙන පාප කර්ම ටික බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ පාරවල් ටික දන්නවා. තිරිසන් ලෝකේ සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් ඉන්නවනම් බල්ලෙක් වෙන්නේ කොහමද? පූසෙක් වෙන්නේ කොහමද? ගැඩවිලෙක්, පණුවෙක්, කෘමියෙක් ඒ හැම උපතකටම යන පාරවල් ක්‍රියාවල් දන්නවා. പ്രേත ලෝකේ සෑම උප්පත්තියකටම කර බුදුරජාණන් වහන්සේ പ്രേත වත්තුව සම්පූර්ණයෙන්ම දේශනා කළේ. මේ කර්ම ලක්කන සංයුත්තේ මේ කර්ම කළා එහෙම ඉපදුනේ කියලා. දිව්‍ය ලෝකේ යන වැඩපිළිවෙල, නිවනට තියෙන වැඩපිළිවෙල ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ මාවතවල ටික දන්නවා. එතකොට මේ කාලේ අනුව පින්වතුනි අපි මේ කතා බහ කළේ සෑම උපතකටම සෑම ජීවිතයකටම යන මාවත බුදුරජාණන් වහන්සේ දන්නවා යන විදිහ. එතකොට බුදුරජාණන් වහන්සේ එක බණපදයක් දේශනා කරනකොට ඒකේ ඥානෙ තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් සරණේ පිහිටන්න ශ්‍රද්ධාව ඕන නිවන් මාර්ගයට කියලා. බුදුරජාණන් වහන්සේ දන්නේ මේ ශ්‍රද්ධාව උපකාර වෙනවා නිවන් මාර්ගයට කියලා. ඒක දසබල ඥාන තුල පිහිටලා නෑ ඔය බුදු ගුණ කියලා හරියන්නේ නෑ මේක ගැඹුරින් කල්පනා කරන්න ඕනේ එතකොටයි නිවන් දකින්නේ කිව්වොත් ඒක එයාගේ ඥානෙ මේ බුදුරජාණන් වහන්සේගේ ඥානෙ අපි පහදින්න ඕන කාගේ ඥානෙටද ඒ නිසා මේ දසබල ඥාන වලින් අද ඥාන බල තුනක් කතා කළේ පළවෙනි එක තමයි ඨානාඨාන ඥානය සිදුවේ හැකි දේ නොහැකි දේ බුදුරජාණන් වහන්සේ දන්නවා දෙවෙනි එක තමයි කර්ම විපාක පිළිබඳව ඥානය අතීත අනාගත වර්තමාන සියලු කර්ම විපාක දෙන තැන් වශයෙන් හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ දන්නවා.
තුන්වෙනි එක තමයි සබ්බත් ගාමිනී පටිපදා ඥානෙ. සියලුම ජීවිතවලට යන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දන්නවා. සියලුම ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒතර මේ ඥානය තුල පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ ආසබන්ඨානම් පටිජානාන්ති බය නැතුව කතා කරන්නේ. පරිසාසු සීහනාදන් නදති පිරිස් මැද සිංහනාද කරන්නේ. බ්‍රහ්මචක්කම් පවත්තේති උතුම් වූ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන්නේ සෑම වචනයක් තුළම දසබල ඥාන තුළ තියෙනවා. දසබල ධාරී වූ අපගේ පරම පූජනීය උත්තම ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න. මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් තිසරණය ඔබට අමා මහ නිවන ලබා දෙත්වා. ඉතින් ඒක තමයි අපගේ ඒ උතුම් ප්‍රාර්ථනීය පින්වතුනි. ඉතින් අද දවසේ ආශ්‍රීමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා කොරියාවේ රැකියාවේ නියුතු පින්වත් GM අමිත් ප්‍රසන්න සුමනදාස මහත්මයා සහ GM ජනිත් ප්‍රසන්න සුමනදාස මහත්මයා තමයි දායක වුණේ. ඉතින් මේ පින්වතුන් අප්‍රමාණ පිනක් රැස් කරගත්තා. ඉතින් ඒ නිසා මේ පින් බලෙන් දසබල ධාරී වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ඥාන බලවල ආනුභව බලෙන් සත්‍යානුභව බලෙන් මෙරටටත් ලෝකයටත් ව්‍යසනයක් වුණ මේ වසංගතී දුරින්ම දුරු වෙලා මානව වර්ගයාට සියලු යහපත බියසැක සංඛා දුරු වේවා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි රැස් කරගත්ත සියලුම පින් කැමැති සියලු දෙවිවරුන්ට අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. මේ ගෞතම සසුනේ දියුණුව පිණිස කටයුතු කරත්වා. මේ ලෝක ව්‍යසනය දුරු කරන්න දෙවිවරුද මැදිහත් වෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මිය පරලෝකීය වරලියන් සිඤ්ඤෝ සියාට EP ජේනෝනා කිරියම්මාට GM අගෝසිඤ්ඤෝ ආතාට KK ලුසිනෝනා කිරියම්මාට ඒ වගේම ටෙරන්ස් ප්‍රදීප් කුමාර මල්ලීට සහ BM නන්දසේන මාමාට පින් අනුමෝදන් කරනවා. අද මේ රැස් කරගත්ත අප්‍රමාණ පින් බලෙන් ඕම් පරලොව සැපේටපත් වේවා, දුකින් නිදහස් වෙත්වා කියලා පින් පමුණුවමු. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි මේ ධර්මයේ මේ විදිහට කතා කරන්නේ. ඉතින් දසබල ඥාන ගැන හා පුරා කියලා අපේ සමම්පත් වලට වැටුණේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අහනකොට. ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ට, සියලු දෙනාට, පැවිදි අපේක්ෂක දූපුතුන්ට දසබල ධාරී තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම පින්වත් PM අමිත් ප්‍රසන්න සුමනදාස මහත්මයාටත්, PM ජනිත් ප්‍රසන්න සුමනදාස මහත්මයාටත්, ඒ වගේම සුජීවත්ව සිටින PM සුමනදාස පියාණන්ට, BM ඉන්ද්‍රා පත්මිනී මෑණියන්ට, ඒ වගේම වේයන්ගොඩ පදිංචි KA ශ්‍යාමලී රත්නායක මහත්මිය ඇතුළු පවුලේ සැමට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා. ඒ වගේම දසබල ධාරී තථාගතයන් වහන්සේ වදාළ ධර්මීය කෙරෙහි සිත පහදවාගෙන, දසබල ධාරී තථාගතයන් වහන්සේ ගැන සිත පහදවාගෙන, ඒ දහම් මඟ දියුණු කරපු ආර්ය සංඝයා ගැන හිත පහදවාගෙන ගෞතම සසුනේ පිහිට ගන්නට ඔබට වාසනාව ලැබේවා. ඒ වගේ මේ ධර්මයේ ඇසු ඔබටත්, ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් අපි කාටත් ගෞතම බුද්ධ ශාසනය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.